ජේසු පිහිටයි. සභා ඉතිහාසයේ ඒ සාමූහික ප්‍රඥාවෙන් ප්‍රඥාව අවශෝෂණය කරගෙන වර්තමානයේ අපට මුහුණ පාන්න සිදුවෙන අභියෝග ජය ගැනීම සඳහා ඒ අභියෝගවලට මුහුණ පෑම සඳහා මඟ පෙන්වීම ලබා දෙන මෙම සභා වරුණ එහෙම නැත්නම් විශ්ව සභා වරුණ නැමැති මේ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් අද ඔබ ඉදිරියේ දිගහැරෙනවා. ඒ සඳහා සුපුරුදු පරිදි අදත් අපට මඟ පෙන්වීම ලබා දීම සඳහා පැමිණ සිටින පියතුමන්ලාව මම ඔබට හඳුන්වා දෙන්න කැමතියි. ප්‍රථමයෙන්ම අපගේ ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාව හඳුන්වා දෙන්න කැමතියි. එතුමා දොමිනිකානු නිකායේ තාපසවරයෙක්. ඒ වගේම පිලිපීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් සමාජ හා සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හදාරලා අදට ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරන ඉතාම ජනප්‍රියත්වයට පත් වූ පියතුමෙක්. අපි එතුමාව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමති. ජේසු පිහිටයි පියතුමනි. මීළඟට මම ඔබට හඳුන්වා දෙන්න කැමති කොළඹ පදවියට අයත් ගරු ෂෙරොන් ඩයස් පියතුමා. එතුමා රෝමයේ සාන්ත අගොස්තීනු විශ්වවිද්‍යාලයෙන් සභා පිය දෙව්දහම සහ සභා ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් හදාරලා දැනට කොළඹ සාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අධිවුරු පියතුමා වශයෙන් ඉමහත් සේවයක් කරමින් සිටින පියතුමෙක්. අපි එතුමාවත් ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමති. ජේසු පිහිටයි පියතුමනි. ජේසු පිහිටයි. මීළඟට නිමල මරිය නිකායට අයත් ගරු ආචාර්ය අසංග විරාජ් පියතුමාව අපි ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමති. එතුමා රෝමයේ ග්‍රෙගෝරියානු විශ්වවිද්‍යාලයෙන් සභා ඉතිහාසය පිළිබඳව ආචාර්ය උපාධියක් හමාර කරලා දැනට ලංකාවේ ආයතන කිහිපයකම ඉගන්වමින් සහ සේවය කරමින් සිටින පියතුමෙක්. අපි එතුමාවත් ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් අපගේ මෙම සාකච්ඡාව සඳහා පිළිගන්න කැමති. ජේසු පිහිටයි පියතුමනි. පසුගිය සාකච්ඡාවේදී ඔබට මතක නම් අපි අවධානය දෙනු ලැබුවා පෙරදිග හෙවත් නැගෙනහිර තාපස සම්ප්‍රදායේ ඓතිහාසික විකාශනය, එය කොහොමද වැඩි වර්ධනය වුණේ සහ එයින් සිදු වූ විශේෂ දායකත්වය කිතුණු දහමේ ශාස්ත්‍රීයභාවය සඳහා. කිතුණු දහමේ ගැඹුර ජනතාවට sannivedanaya කිරීම සඳහා ඒ සිදු වුණු ඊටාම වැදගත් දායකත්වය අපි හඳුනගත්තා. ඒ වගේම අපගේ පෞද්ගලික ජීවිත සඳහා ලබාගත හැකි අධ්‍යාත්මික පෝෂණය කුමක්ද යන්න විශේෂයෙන්ම අවධාරණය වුණු කාරණය තමයි මේ සාකච්ඡාවේදී තාපසවරු යනු නිකම් මේ බයගුල්ලෝ නෙවෙයි. බය නිසා එහෙම නැත්නම් අභියෝග වලට බය නිසා සමාජයෙන් පැනලා ගිහිල්ලා කැලේකට හරි එහෙම නැත්නම් කාන්තාරයකට වෙලා හැංගිලා ජීවත් වුණු අය නෙවෙයි. ඊටාම ධෛර්යමත්, ඊටාම යෝධ දැවැන්ත චරිත ලක්ෂණ තිබුණු ක්‍රිස්තුන් වහන්සේට නොබියව තම සමස්ත ජීවිත කාලයෙන්ම ඊටාම තීරණාත්මක ලෙස සාක්ෂි දරන ලද දැවැන්ත චරිත. එහෙම නැතුව ඔවුන් මේ කිසිම දෙයකින් පැනලා යන්න කරන ලද ප්‍රයත්නයක් නෙවෙයි. ක්‍රිස්තුන් වහන්සේට සම්පූර්ණයෙන්ම පක්ෂපාත වීම සඳහා තම ජීවිතය කැප කර ගැනීම සඳහා කටයුතු කරන ලද පරමාදර්ශී චරිත. ඒ නිසා අදටත් අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන් එතුමන්ලාගෙන්. එතකොට මේ පෙරදිග හෙවත් නැගෙනහිර තාපස සම්ප්‍රදායේම තවත් පැතිකඩක් ගැන අපි අද අවධානය දෙනවා. මොකද මේ දේවල් මේ ඓතිහාසික කරුණු ඊටාම සංකීර්ණ දේවල් ඇත්තට. අර එක ප්‍රවේශයකින් විතරක් අපිට හැම දෙයක්ම තේරුම් ගන්න බෑ. ඒ නිසා මුලින්ම මම කැමති මේ සාකච්ඡාවේ මේ ප්‍රවේශය යොමු කරන්න ගරු ජයලත් බලගල්ල පියතුමාට. දැන් මේ පෙරදිග තාපස සම්ප්‍රදායේ තවත් තියෙනවා පියතුමිනි පැතිකඩයන්. තව මේක අර විවිධත්වයෙන් සපිරිණු සම්ප්‍රදායක්. එතකොට අපිට තව අර ගිසුමානයට අමතරව
තව මෙහි වැදගත් කරුණු මොනවද? තව සමහරක් දියුණු වීම මොනවද? ඇති වුණු දේවල් මොනවද? පෙරදිග තාපස සම්ප්‍රදාය සම්බන්ධයෙන් පියතුමනි. ඔව් දැන් කිව්වා වගේ අපි තාපස ක්‍රමය ගැන කතා කරද්දී ගිය සතියේ කොහොමද තාපස ක්‍රමය ආරම්භ වුණේ? ඒ වගේ ඒක අර ඒකාන්තවාදී නැත්නම් තනිව හුදකලාව වසන තාපසුන් ගැනයි කතා වුණේ. නැත්නම් ඔබට මතක ඇති ඒ වනගත අන්තෝනිතුමන් විසින් තනිව භාවනාවේ යෙදෙන්න ආරම්භ කළා වුණාට එතුමන්ට නිදහස් වෙන්න පුළුවන් වුණේ නැහැ අනිත් අයගෙන්. එතුමන් ගැන ජනප්‍රිය වෙනකොට අධ්‍යාත්මිකත්වයේ දකිනකොට තරුණයන් හොයාගෙන ආවා. ඒත් අපිට කියන එතුමන්ගේ අවසාන කාලයේදී එතුමන් වටා රැස්ුණා වුණා. එතකොට තනිව කුටිවල ජීවත් වුණා කියලා. එතකොට සාමික ජීවිතයක් ගත කළේ නැහැ. නමුත් එයා එකතු වුණා කෑමට සහ ආහාර අනුභවයට සහ යාඥාවට. නමුත් තනිව කුටිවල ජීවත් වුණා කියලා. කියන්නේ යම්කිසි තරමකින් මේකේ විකාශනයක් අපි දකිනවා පරිණාමයක් වීගෙන එනවා තාපස ක්‍රමේ. ඒ නිසා මේ එක ක්‍රමයකින් අවසන් වුණේ නැහැ. ක්‍රමානුකූලව අපිට පේනවා තාපස ක්‍රමේ වැඩි දියුණු වෙන හැටි. ඒතර උදාහරණයක් තමයි අපි හරියට අන්තෝනිතුමන් තාපස ක්‍රමේ පියාවසෙන් සලකන්න වගේ මෙන්න තවත් පුද්ගලයෙක් වෙනවා පකෝමියස් කියලා. එතොන් අපි සලකනවා ආරණ්‍ය වාසී නැත්නම් සාමූහික තාපස ජීවිතේ පියා වශයෙන්. එතකොට එතුමනුත් අත් වශයෙන්ම එවෙන්නකේ ආරම්භ කළේ නැහැ. නේද? එතුමන් ඉපදුනේ ක්‍රිස්තුවර්ෂ 292 ස්වර්ගස්තුනේ 346. එතකොට අවුරුදු 59ක් ජීවත් වෙලා තිබෙනවා. එතුමන් අත් වශයෙන්ම මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගෙන් ඉපදුන කෙනෙක්. හැබැයි එතුමන්ට සිද්ධ වෙනවා අර පීඩන කාලේදී නොඑක ආකාරයෙන් දුක් විඳින්නට. එතුමන් පීඩාවට ලක් වෙනවා. නමුත් කියන එවැනි පීඩාවට ලක් වෙද්දී එතුමන් ගලව ගත්තේ ආරක්ෂා කළේ කිතුණුවන් කියලා. මේසා එතුමන්ට ක්‍රිස්තියානින් ගැන යම්කිසි පැහැදීමක් ඇති වුණා. අවසානයේ ඒ නිසා පටන් ගත්ත මෙන්න තපස් රකින්නට ක්‍රිස්තියානිකාරයෙක් වෙලා එතුමන්ට එතුණු අධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්නට ඕනයි කියලා. පළමුවෙන් අපිට කියනවා පළමුන් කියලා එක තාපසතුමෙක් යටතේ කණ්ඩායමක් යටතේ එතුමන් මෙන්න උපදෙස් ලැබමින් තමයි තාපස ජීවිතය ආරම්භ කළේ. නමුත් ක්‍රමානුකූලව එතුමන්ට අවශ්‍ය වුණා මේක වැඩි දියුණු කරන්න අර සාමූහික ජීවිතය ආරම්භන්නට. ඉතින් තමයි වන්නේ උතුමන් කරන්නේ අර මුලදී තනියම නෙමේ කණ්ඩායම් එකතු කරන්නේ. ඉස්සෙල්ලාම කියනවා මෙන්න කුඩා නිවස්වල නේද? කුඩා නිවස්වල කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වීම ආරම්භුවා. නමුත් තවත් කණ්ඩායම් වැඩි වෙනකොට මෙන්න අපිට කියනවා යම්කිසි තරමක විශාල ගෙවල් වල නේම නැත්තම් කිට්ටුව ඒගොල්ලෝ ජීවත් වීම ආරම්භ කළා. එතනොත් නතර වෙන්න බැරි වුණා. අවසානයේ එතුමන්ගේ අවසාන කාල වෙනකොට විශාල තාපසාරාම හැදුනා. නමුත් ඉතාම සරල ඒවා. සරල තාපසාරාම. එතකොට කාන්තාරෙත් නෙමේ වනාන්තරෙත් නෙමේ යම්කිසි තරමකින් නාගරික බවකුත් ගන්න. ඒවට කියනවා දහස් ගණනින් එකතු වුණයි කියලා නේද? එතකොට මේ විදිහට අපිට වෙන සාමූහික ක්‍රමය වැඩි දියුණු වුණ හැටි. එතකොට පකිස්තුමන් තමගේ ආදර්ශය වශයෙන් ගත්තේ සුදු සුවිශේෂීමයි. එතකොට සුවිශේෂය කියවන්න නම් දැනුම තියෙන්නට ඕන. ඒ නිසා එතුමන් කියපු එක දෙයක් තමයි හැම කෙනෙක්ම ලිවීමට සහ කියවීමට ඉගෙන ගන්නට ඕන. ඇයි? සුවිශේෂය කියවොත් පමණයි ඒ සුවිශේෂක වටිනාකම් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නේද? ඒ ජීවත් වෙන්න පුළුවන් නිසා හැම කෙනෙක්ම ඉගෙනීම එතුමන් අවශ්‍ය බව පෙන්눔 කළා. ඒතර මේ අය එකට ජීවත් වුණා. අර පළවෙනි කණ්ඩායම වගේ නෙමේ. එකට ජීවත් වෙමින් එකට යාච්ඡා කිරීම, එකට අනුභව කිරීම වැනි දේවල් සාමූහිකව පවත්වන්න පටන් ගත්තා. එතන අපිට කියනවා එතනින් නතර වෙන්නේ නැහැ. එතුමන්ගේ සොහොයුරියත් කැමති වුණා මෙන්න තාපසිකාවක් වෙන්න. ඒතර එතුමියගේ මාර්ගයෙන් අපිට කියනවා මෙන්න කාන්තාවන් සඳහාත් පකෝමිස්තුමන් විසින් ආරම්භ කළයි කියලා තාපසාරාමයන්. එතකොට එතුමන්ගේ අවසාන කාලය වෙනකොට මරණයට පත් වෙන කාලය වෙනකොට එතුමන් ජනප්‍රිය වෙලා තිබුණා. එතුමන්ගේ මේ ක්‍රමයේ ජනප්‍රිය වෙලා තිබුණා. ඒක නිසා එතුමන්ට පුළුවන් වුණා තාපසාරාම 9ක් පුරුෂයන් වෙනුවෙනුත් කාන්තාවන් වෙනුවෙන් තාපසාරාම 2කුත් ගොඩනැගිලා තිබුණා අවසාන කාලය වෙනකොට. ඒතර පේනවා මේ විදිහට ක්‍රමානුකූල වර්ධනයක් අපි දකිනවා තාපස සාමික ජීවිතේ. ඒතර පකුමිස්තුමන් පමණක් නෙමේ එතනින් ආරම්භ කරමින් තවත් බොහෝ අය
මේ ක්‍රම ගෙනිච්චා. දැන් අපි කියමු තාපස මේ කාලේ තව කණ්ඩායම් බිහි වුණා. අනිකුත් රටවල අපි කියමු ඒ ප්‍රදේශෙම නැගෙනහිර සිරියාව, බටහිර සිරියාව, පලස්තීනය මේ රටවල් වලත් මෙන්න තවත් ක්‍රම තාපස ක්‍රම ඇති වුණා. ඒ ඔක්කොම වගේ සාමූහික. දැන් විශේෂයෙන් නැගෙනහිර තාපස ක්‍රමයේ ගත්තොත් ඒ නැගෙනහිර සිරියාවේ කියන දෙයක් තමයි ඊතර කිසි කෙනෙකුගේ බලපෑමක් තිබුණේ නැහැ. කිසි කෙනෙකුගේ බලපෑමකින් තොරව ආරම්භ කළා තාපස ක්‍රමයක්. හැබැයි එතන කියපු දෙයක් තමයි ප්‍රසාද ස්නාපනය ලැබපු හැම කෙනෙක්ම විවාහ නොවී සිටිය යුතු බව. නැගෙනහිර තාපස ක්‍රමයේ කියපු දෙයක් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ විවාහ නොවී ප්‍රසාද ලැබපු. මේක හැම කෙනාටම කරන්න බැරි දෙයක්. ඒ නිසා කණ්ඩායමක් එකතු වුණා සහෝදරත්වයක් වශයෙන් නේද? ස්වර්ගීය සහෝදරත්වයක් වශයෙන් එකතු වෙලා ඒ අය ජීවත් වුණා මෙන්න විවාහ නොවි සාමූහික ජීවිතයක් ගත කිරීම පටන් ගත්තා. නමුත් ඊට වැඩිය වෙනස් දෙයක් තමයි අපි දකින්නේ බටහිර සිරියාවට යද්දී. බටහිර සිරියාව තිබුණේ ඊටාම දැඩි තාපස ක්‍රමයකුයි ආරම්භ වුණේ. දැඩි තාපස ක්‍රමයක්. ඒ විතරක් නෙමෙයි එතෙන්දී ඒ අයට ආහාර පවා දැන් ආහාරයෙන් තම දැඩි ධානපර ක්‍රමවලින් ඊටාම දූඩ ජීවිතයක් ගත කරන්න සිදු වුණේ. මේ නිසා කියනවා නැගෙනහිර බටහිර සිරියාවේ තාපස ක්‍රමයේ තරම් දුර ව්‍යාප්ත වුණේ නැහැ හේතුව ඒකේ තිබුණ දැඩි බව නිසාම කියලා. හැබැයි පලස්තීනය ගත්තොත් එimhe ඇත්තම පලස්තීනයේ තාපසන් උන්නා. නැත් වැඩි දියුණු වුණේ ඊජිප්තුවට මේ කාලේ තිබුණ ආක්‍රමණ ගෝත්‍රික ආක්‍රමණ. මේ ගෝත්‍රික ආක්‍රමණ නිසා අනිත් රටවලින් වෙන වෙන තැන්වල පලා ගියා. ඒ පලා ගිය අතරින් කොටසක් ආවේ පලස්තීනයට. මේ නිසා පලස්තීනයේ අතවශ්‍යම තාපස ක්‍රමයේ වැඩි දියුණු වෙන්න හේතු උනේ අර ඊජිප්තු අය ආපු නිසා ඊජිප්තු අය සැබීම දැනගෙනත් උන්නේ යම් කිසි තරමකින් තාපස ක්‍රමය ගැන මේ විතර පලස්තීනයේ තාපස ක්‍රමය වැඩි දියුණු වුණා. නමුත් එකක් පලස්තීනයේ අපි වෙනසක් දකින්න නැවතවරක් එයා ජීවත් වුණේ එක්ක පැල්පත් වෙනි කුඩාම නිවාසවල එහෙම නැත්නම් සන්‍යාසීන් වශයෙන්. එහෙම නැත්නම් එකතන අර සාමූහික ජීවිතයක් ගත කළා නෙවෙයි. මේ විතර අපිට පේනවා මේ තාපස ක්‍රමය නවත්තන්න පුළුවන් උනේ නැහැ. අර ආරම්භයක් ලැබුණ දායඳල අපිට පේනවා මේක විකාශනය වුණ හැටි. ඒ විකාශනයේ විවිධ අංශවලින් යමින් විවිධ රටවල විවිධාකාරයෙන් මේක වැඩි වුණ හැටි. නමුත් වැඩිම අපි දකින ක්‍රමය තමයි ඒකාන්තවාදී බවින් පටන් අරගෙන ආරණ්‍ය වාසික භාවය කරා නැත්නම් සමූහික ජීවත් වීම කරා ඒ වැඩි වීමක් තාපස ක්‍රමයේ ඇතිවීම. එතකොට පෙරදිග තාපස සම්ප්‍රදායේ ඒ ඓතිහාසික විකාශනය ඒ ඓතිහාසික පරිණාමය ගැන එතුමා ඒ සඳහන් කරපු ඒ කාරණාව ඔස්සේ අපි තව ටිකක් දුරට ගියොතින් ඊටා වැදගත් වෙනවා මේ තාපස සම්ප්‍රදාය පෝෂණය කිරීම සඳහා දායක වුණු ඒ මහා දැවැන්ත චරිතවල සුවිශේෂ වූ දායකත්වයන් මොනවද කියලා දැන ගැනීම. ඒ කරුණ සම්බන්ධයෙන් මම කැමති ගරු ෂෙරොන් ඩයස් පියතුමාගෙන් දැනගන්න බලගල්ල පියතුමා සඳහන් කරපු කාරණා වලම තව ටිකක් අපිට ඒවල ගැඹුර පොඩ්ඩක් පහදලා දෙන්න කියලා පියතුමනි. ඔව් පැහැදිලි කළා ගරු ජලත් බලගල්ල පියතුමා මොකද්ද මේ ආරාමික තාපස ජීවිතය කියලා කියන්නේ කියලා. එතකොට කිව්ව දේ තමයි ක්‍රමක්‍රමයෙන් තනිව හිටිය ප්‍රමාණය වැඩි වෙද්දි තවත් බොහෝ දෙනෙක් ඕන් අනුගමනය කරන්න පටන් ගත්තට පස්සේ ඒ කාන්තාර සහ වනයන් ජනතාවගෙන් පිරෙන්නට පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි දකිනවා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඔන්න යම් නිවෙස් නැත්තම් පොඩි ස්ථාන හදලා ඊට පස්සේ ඒවලදී එකතු වීම සිද්ධ වෙනවා තාපසයන් හැටියට. එතකොට මෙන්න මේ කාලේ අපි ඒ හිටිය මූලික චරිත ගැන කතා කරනවත් එක්කම අපි බැලුවොත් එහෙම මේ සිදුවෙච්ච දෙයක් තමයි දැන් මෙච්චර කාලෙ තිබුණේ තාපසයන් තනියම ජීවත් වුණේ. ඒතර අපි දැන් අපි කතා කරන කාලයේදී මොකද වෙන්නේ? ඔන්න දැන් කණ්ඩායම් වශයෙන් තමයි මෙයා ජීවත් වෙන්නට පටන් අරගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ කණ්ඩායම් වශයෙන් තාපසයන් එකතු වෙලා ජීවත් වෙන්නට පටන් ගත්තාම ඔන්න අලුතෙන් යම් යථාර්ථයන් ගැන හිතන්නට සිද්ධ වෙනවා ඒ අයගේ ජීවිත ක්‍රමය ගැන. දැන් මෙච්චර කාල තනියම ජීවත් වෙද්දී අය තමන් සාමාන්‍ය විදිහට තමන්ගේ වෙලාවල් සම්බන්ධව තමන්ම කටයුතු කරගෙන තමන් පෞද්ගලිකව තමයි මේ දේවල් කරගෙන ගියේ. නමුත් මේ වගේ කණ්ඩායමක් හැටියට එකට ජීවත් වෙන්න ගියාම අත්‍යවශ්‍ය දෙයක් හැටියට සාධකයක් වුණා. අත සාධකයක් වුණා මොකද්ද? නීතිමාලාවක් කියන දේ. එතකොට මෙන්න මේ තාපස නීතිමාලාවක් නැත්තම් නීති රීති ගැන ඔන්න කතා කරන්න පටන් ගන්නෙ මේ කාලය වෙද්දී. එතකොට මෙන්න මේ අපි මේ කතා කරන මේ තාපස ජීවිතයට උදව්වක් හැටියට
දායකත්වයක් හැටියට මෙන්න මේ යම් චරිත ඉදිරිපත් වෙලා ඔන නීති සංග්‍රහයන් නිර්මාණය කරනවා ඒ අයගේ ජීවිතය පහසු කරන්නට සහ ඒ වගේම ජීවිතය අර අපි කතා කරන මේ කියන්නේ ඒක හරියට නිකන් අර පවත්වාගෙන යන්නට නේ විධිමත් කරන්නට. ඒතර මේ සඳහා අපි දකිනවා දායක වෙනවා ඉස්සෙල්ලාම පැකෝමියස්තුමත් දායක වෙනවා. දැන් අපි කතා කරපු විදිහට පැකෝමියස්තුමා තමයි අතරම ආරාමික තාපස ජීවිතයේ ආරම්භකයා වෙන්නේ, පියා වෙන්නේ. එතකොට ඔහුගේ ජීවිත කතාව සහ ඔහු සම්බන්ධයෙන් ලියවිලා තියෙන දේවල් සම්බන්ධයෙන් අපි කතා කරොත් එහෙම හොයලා බැලුවොත් අධ්‍යයනය කළොත් එහෙම අපි දකින දෙයක් තමයි ඔහු මොකද කරන්නේ ඒ මුල් කාලයේදී ඒ අර කණ්ඩායම් හැටියට පිහිටෝපිය තාපසාරාම වලට මේ නීති ක්‍රමයෙන් හඳුන්වා දීමක් සිද්ධ කරනවා. එතකොට සාමාන්‍ය ඉස්ලාම කතා කරන විදිහට ඒ හදපු පුංචි ස්ථානවල නැත්නම් ඒ නිවස්වල ඉස්ලාම ජීවත් වෙන්න පුළුවන් වෙලා තිබුණේ 3 දෙනාටයි. ඊට පස්සේ පසුව තමයි ක්‍රමයෙන් ඒ තැන්වල ඊට පස්සේ වැඩි ප්‍රමාණයකට අවස්ථාව ලබා දෙන්නේ. අනිත් දේ තමයි සාමාන්‍යයෙන් කතා කරන. එතකොට මේ අය මේ වගේ තැන්වල කණ්ඩායම් හිටියට ඊට පස්සේ ආහාර ගැනීම සහ යාඥාව සඳහා මෙයට සිද්ධ වුණා එක ස්ථානයකට එක් රැස් වෙන්නට. ඊට පස්සේ ආපහු අපි කතා කරනවා ඒකේ කතා කරනවා මේ දැන් ආහාර ලබා ගැනීම සඳහා පවා වැඩ කිරීමට සිද්ධ වුණා. ඒතකොට නැත්නම් ආහාර නිකන් ලබා ගැනීම නෙමෙයි සිද්ධ වුණේ. ඒ නිසා අපි දකිනවා මේ කාලේ ඉඳන්ම ඔන්න ක්‍රමයෙන් අපි දකිනවා තවත් අලුත් ජීවිත ක්‍රමයක් හඳුන්වා දීමක් සිද්ධ වෙනවා. ඒ තමයි එහෙනම් මේ අය නිකන් භාවනා කරමින් යාඥා කරමින් හිටියා විතරක් නෙමෙයි මේ අය ටික ටික වැඩ කරන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ කතා කරනවා ඒ අයගේ ඇඳුම සම්බන්ධයෙන් ගත්තාම ඒ අය කොහොමද ඇඳේ? ඉස්ලාම කතා කරනවා මේ අය ඉස්ලාම කොළ වලින් හදාගත්ත දේවල් ඇඳලා කියලා කතා කරනවා. ඒ නිසා හන් රෙදි කතා කරනවා. ඒතර ඊට පස්සේ කතා කරනවා ඒ අය හිස වැස්මක් පාවිච්චි කළා කතා කරනවා. ඊට පස්සේ ආහාර ගැනීමේදී සම්පූර්ණයෙන් ඒ හිස වැස්මෙන් වහගෙන තමයි ආහාර ගත්තේ. එතකොට අනිත් අයට පේන්නේ නැති වෙන්නට ඒත් එක්කම නිශ්ශබ්දව තමයි ආහාර ගන්නෙ. ඊට කතා කරන යාඥාව හිතන් ගත්තාම යාඥාවේ මූලික යාඥාවක් උනේ මොකද්ද? ස්වර්ගවලට යාඥාව වුණා. ඒතර යාඥා කරන්න ඕන අවස්ථා ගැන කතා කරනවා. ඒතර කතා කරනවා දවසේ අපි ගත්තොත් එහෙම කොටස් 3ක් වෙන් කරනවා. ඒක තමයි දවල් කාලේ ඊට පස්සේ හවස් කාලේ සහ රාත්‍රී කාලේ කියලා කතා කරලා ඉවරලා ඊට පස්සේ කතා කරනවා 12 වතාවක් දවල් කාලේ. හවසත් 12 වතාවක් ඉස්සෙල්ලා ඊට පස්සේ රාත්‍රී 12 වතාවක් ආය පාන්දර 3ට පමණ 3 වතාවක්. එතකොට බැලුවම එතකොට අපි දකිනවා මේ කියන්නේ මේ ඒ අයට නම් නිදියන්නට වෙලාවක් නැහැ. ඒ නිසාම තමයි කතා කරනවා නිදිය ගන්නට සිද්ධ වුණේ ඉඳගෙන. ඇඳක් නෙමෙයි තිබුණේ ඉඳගෙන තමයි එයාට නිදිය ගන්න සිද්ධ වුණේ. ඒක කතා කරනවා තමන්ගේ ඇඳුම ගලවලා ඉවරලා ඒකට දාලා ඉවරලා ඊට පස්සේ තමයි ඒගොල්ලන් ඉඳගෙන තමයි නිදිය ගැනීම සිද්ධ කළේ. ඒතර අපි දකිනවා කියන්නේ මේ වගේ ඒතර අපි දකිනවා මේ අලුත් ජීවිත ක්‍රමයක් හඳුන්වා දෙනවත් එක්කම ඒක හරහා අලුතෙන් නීතිමාලාවකුත් ඉදිරිපත් වෙනවා. ඒතර මේ හැම කෙනාම මෙන්න මේ ආකාරයෙන් එක හා සමාන ජීවිත ක්‍රමයක් ගෙවන්නට කියලා ඊට පස්සේ දක්වනවා මේ පැකුමිස්තුමා එයාට නීතිමාලාවක් හඳුන්වා දෙනවා. ඒතර මේකදී ලොකු දේවල් නැති වුණාට අපි දක්වනවා ක්‍රමයෙන් කොහොමද මේ තාපසයන් හැටියට ජීවත් වෙද්දී එක්තරා ආකාරයක නීතිමාලාවකට හැඩ ගැසෙන්නට ඕන කියන ඒ කාරණාව ඉස්මතු කරනවා ඒ කාලේ. ඊට පස්සේ දක්වනවා මෙන්න මේ නීතිමාලාව ඊට පස්සේ ටිකෙන් ටික වර්ධනය වෙනවා. වර්ධනය ඒක කාලෙන් කාලයට ඒ අවශ්‍යතාවයේ හැටියට එඬේරීක අවශ්‍යතාවයන් හැටියට අපි ගත්තොත් ඒ අනුව මේ අපි දකිනවා ක්‍රමයෙන් මේ නීතිමාලාව තාපස නීතිමාලාව වෙනස් වීමකට භාජනය වෙනවා. ඊට පස්සේ දැක්කොත් මේ පැකුමිස්තුමාගෙන් පස්සේ අපිට හම්බ වෙන මූලික ප්‍රධාන චරිතයක් තමයි බැසිල්තුමා. අපි කතා කරනවා උන්වහන්සේට අපි කියන්නේ කපදෝසියානු පියරුන්ගේ පියෙක් හැටියට කතා කරනවා. බැසිල්තුමා මහා බැසිල්තුමා කියලා තමයි උන්වහන්සේ අපි හඳුන්වන්නේ. අපි ගත්තොත් එම 330 379 වගේ කාලයේදී. එතකොට උන්වහන්සේ අතර ජීවත් වුණේ අවුරුදු 49යි. නමුත් අපි ගත්තොත් එහෙනම් ඔහුට අපි කතා කරනවා මහා බැසිල්තුමා කියලා කතා කරන්නේ. එතකොට එහෙනම් මෙච්චර මේ කෙටි කාලයකදී මේ වගේ ප්‍රධාන ජීවිතයක් චරිතයක් හැටියට බවට ප්‍රතිපත්ති වෙන්න ඔහු සිද්ධ කරපු කාර්යය මොකක්ද? දායකත්වය මොකක්ද? ඒතර එකක් තමයි මොහු තාපසයෙක් හැටියට ජීවත් වෙමින් තාපස නීති මාලාවක් හඳුන්වා දෙනවා. ඒත් අපි සාමාන්‍ය ගන්නවා අතර ඔහුගේ ජීවිතය ගත්තාම ඔහු ඇත්තටම මුලින්ම
කෙනෙක් මේ ක්‍රිස්තියානි ධර්මයේ හදාරගෙන ක්‍රිස්තියානි කාර්යයකට ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි. මොකද ඊට පස්සේ කතා කරනවා මොකද ඔහුගේ බාල සහෝදරයා සහ මව මිය යනවා. ඒකෙන් පස්සේ අපි දකිනවා මොහුට ඇත්තටම ඒ ක්‍රිස්තියානි විශ්වාසය කියන කවද තමන්ගේ සහෝදරිය මකරීනා කියලා අපි කතා කරනවා. එතකොට මේ හැම දෙයකින් පස්සේ ඇය තමයි ඔහුට උදව් වෙන්නේ මේ ආධ්‍යාත්මිකව මේ ක්‍රිස්තියානි ජීවිතය ආරම්භ කරන්නට. ඒතර ඒ කාලේ වෙද්දී අපි දකිනවා එතන ඔහු අර ඒ විශ්වාසය වැඩි වෙලා ඊට පස්සේ අපි දකිනවා අර මේ ඔහු ඊට පස්සේ මොකද කරන්නේ ටිකෙන් ටික ඔහුගේ අධ්‍යාපනයෙන් පස්සේ ඔහු ඊට පස්සේ යනවා කාන්තාරයට ගිහිලිවිලා අපි දකිනවා ඔහු තමන්ගේ තාපස ජීවිතයක් ආරම්භ කරනවා තමන්ගේ යහළුවත් එක්කනේ අපි කතා කරනවා නස්යන්ස සීග්‍රෙගරි කියන දේ. දැන් මුලින්ම මොහු ඇතර ඇවිල්ලා උගත් කෙනෙක් වුණා. ඔහු ඇතැන්ස් වල තමයි ඉගෙන ගත්තේ. එතකොට මේ හැම දෙයකින් පස්සේ ඊට කතා කරන ඔහු නීතිය හැදෑරුවා. මේ හැම දෙයකින්ම පස්සේ අපි දක්වන ඊට පස්සේ ඔන්න ක්‍රිස්තියානි විශ්වාසය තුළ ගැඹුරු ඒක අධ්‍යයනය කිරීම සඳහා ඔහු මේ වගේ තාපස ජීවිතයක් ආරම්භ කරනවා. නමුත් විශේෂ දෙයක් තමයි ඔහු මේ තාපස ජීවිතය ආරම්භ කිරීම සහ තාපස නීතිමාලාවක් හඳුන්වා දීමේදී ඔහු ඒක නිකම් කළා නෙමෙයි. ඔහු මොකද කරන්නේ? ඔහු ඊට පස්සේ යනවා විවිධ තැන් වලට. ඔහු ඊට පස්සේ කතා කරනවා සාමාන්‍යයෙන් සිරියාව, පලස්තීනය, මෙසොපොතේමියාම කියන ප්‍රදේශ වලට ගිහිල්ලා ඊට පස්සේ ඒ හිටිය තාපස ජීවිත මෙයා ටික කාලයක් අධ්‍යයනය කරනවා. ඒ ජීවිත අධ්‍යයනය කරනවා එයාගේ ජීවිත එයාත් එක්ක ගිහිල්ලා ජීවත් වෙනවා ටිකක්. ඊට පස්සේ මෙන්න මේ අත්දැකීමත් අරගෙන මේ අධ්‍යයනයෙන් පස්සේ තමයි අපි දකින්නේ ඔහු ඇවිල්ලා මේ නීතිමාලාවක් මේ ආකාරයෙන් හඳුන්වා දෙන්නට පටන් ගන්නනේ. ඒතර අපි ගත්තොත් එහම ඔහුගේ මේ කියන්නේ මේ තාපස නීතිමාලාව හඳුන්වා දෙන ඒ මූලික ග්‍රන්ථය අපි හඳුන්වනවා අසෙටිකා කියලා නැත්නම් ඇසෙටිකා කියලා අපි කතා කරනවා. මෙන්න මේ ඇසෙටිකා කියන මේ ග්‍රන්ථය තමයි ඔහු හඳුන්වා දීමක් කරන්නේ මේ තාපස නීතිමාලාව. ඊට පස්සේ දකිනවා ඒකට සම්බන්ධලා අපි මොරාලියා කියලා තවත් ග්‍රන්ථයක් නිර්මාණය වෙනවා. ඒ උගේ ජීවිත ක්‍රමයේ සම්බන්ධයෙන් හැසිරීම රටාව සම්බන්ධයෙන් තවත් කතා කරනවා. ඊට පස්සේ අපි දකිනවා මෙන්න මේ ඔහුගේ මේ ප්‍රධාන දායකත්වයක් ලැබෙනවා මේ කාලයේ වෙද්දී ඒ තාපස නීතිමාලාව තව ටිකක් වර්ධනය කරන්නට. මෙන්න මේ නීතිමාලාවේ අපි දකිනවා අලුත් නීති ඒ වගේම ජීවිත ක්‍රමයක් උන්වහන්සේ හඳුන්වා දෙනවා. ඒක තමයි අපි ඔහු මූලික වශයෙන්ම ඔහු තමයි ඉස්සෙල්ලාම අපි කතා කරන විදිහට දිරිඳුකම, කීකරුකම, ඒ වගේම අතහැරීමනේ පරිත්‍යාග කරන එක තමකම නසා ඉදිරිපත් වීමනේ. ඒත් මේ වගේ අපි දක්වනවා එහෙනම් මේ මෙන්න මේ අපි කතා කරන මේ ඊට පස්සේ පසු කාලීනව අපි මම හිතන්නේ ඒකට අපි කියන්නේ වේද බහාර කියන ඒ අර ගුණධර්මයන්ට සම්බන්ධ වෙන ඒ මූලික අඩිතාලම දාන්නේ උන්වහන්සේ. අපි දකිනවා මේ කාලෙ වෙද්දී උන්වහන්සේගේ මෙන්න මේ ගුණධර්මයන් හඳුන්වා දෙනවා තාපස ජීවිතේ කොයි වගේද ගෙවන්න ඕනේ කියලා. ඒ මෙන්න මේ ගුණධර්මයන් ඉදිරිපත් කරමින් නීතිමාලාව ඉදිරිපත් කරපු මේ ලේඛනය අශේටිකා කියන මේ ලේඛනය අපි දකිනවා කොටස් දෙකකට සම්බන්ධ වෙනවා. එකක් තමයි අපි කතා කරන great monastic rule කියලා කතා කරනවා. නැත්නම් long rule කියලා කතා කරනවා. නැත්නම් කතා කරනවා lesser rules කියලා ආයි කතා කරනවා. ඒ හේතුව තමයි ඉස්ලාමයේ කව කතා කරන්නේ සාමාන්‍යයෙන් කොහොමද මේ නීති කොයි වගේද නීති අනුගමනය කරන්න ඕනේ මොනවාද නීති තියෙන්නේ කියලා. ඊට පස්සේ කතා කරන ඒවා කොහොමද ඒවා ජීවිතයට සම්බන්ධ කරගෙන ඒවා ජීවත් කරවන්න කියන ඒ දේවල් සම්බන්ධයෙන් ඔහු මූලික වශයෙන්ම විස්තර කිරීමක් කරනවා මේ තමන්ගේ ග්‍රන්ථයේදී. ඒත් එක්ක මේ කාලයේදී තිබිච්ච තව ක්‍රමයක් තමයි සුවිශේෂයේ කටපාඩම් කරගන්න එක. ඒතර මේක ඔහු ගොඩක්ම කිව්ව දෙයක් තමයි මේ සුවිශේෂයේ ඇවිල්ලා ඒක කොටස් කටපාඩම් කරගන්න එක. මොකද ඒක වැදගත් වුණා ඒ කාලයේදී තමන්ට ඒ තමන්ගේ දේශනාවලට වගේම තමන්ට ඒ වගේම තමන් ඇතුළාන්තයෙන් යම් දේවල් මෙනෙහි කරද්දී ඒක ගොඩක් වටිනාකමක් තිබිච්ච ඒක වැදගත්කමක් දීලා ඊට කතා කළා කටපාඩම් කිරීම. ඒත් එක්කම කතා කරන විශේෂයෙන් මේ කාලෙ වෙද්දී මේ දැන් ක්‍රමයෙන් කොහොමද මේ පිරිස වැඩි වෙන්නේ කියලා. එතකොට දැන් මම හිතන්නේ පැකෝමියස්තුමාගේ මුල් කාලේ ආරම්භයේදී කතා කරනවා 100ක් හිතන්නකො 100ක් වගේ කතා කරලා ඔහොම ඊට පස්සේ කතා කරන ඉතින් 5000ක් පමණ කට්ටියක් ඊට පස්සේ මේ කාලෙ වෙද්දී හිටියා කියලා කතා කරන ওই ප්‍රදේශවල. ඒතර ඒ නිසා තමයි කතා කරන්නේ තාපසාරාම තිබුණා, තාපස ගම්මාන, ඒ වගේම
ගොඩනැගුණා මේ කාලේ වෙද්දී. එතකොට මෙන්න මේවට විශේෂ මූලිකත්වයක් දායකත්වයක් ලබා දුන්නා අපි මේ කතා කරන පැකෝමියස් ඒ වගේම බැසිල්තුමා විශේෂයෙන්ම තාපස ජීවිතයට මේ නීතිමාලාවන් හඳුන්වා දීම මාර්ගයෙන් ඇයි නීතිමාලාවන් හඳුන්වා දුන්නේ ඒ තාපස ජීවිතය අපි කතා කරන විධිමත් කරන්නට ඒත් එක්ක මේක එයාට ජීවත් වෙන්න පහසු කරන්නට සහ ඒත් එක්කම ඒකට යම් කිසි ආකාරයක අපි කතා කරන පිළිගැනීමක් ලබා දෙන්නට පිළිවෙලක් හැටියට දැන් අපි මෙහෙම ප්‍රශ්නයක් ගොඩනැගුවොතින් මේ තාපස සම්ප්‍රදායේ ඓතිහාසික විකාශනයෙන් ඇත්තටම මානව සංහතියට සිදු වූ යහපත කුමක්ද? මොන වගේ සේවාවන්ද සිදු වුණේ කියන ප්‍රශ්නේ මං හිතන්නේ ඊටාම වැදගත් කවුරු හරි අහන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මම කැමති යමක් දැනගන්න ගරු අසංග විරාජ් පියතුමාගෙන් කොහොමද ඔබතුමා එවැනි ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වන්නේ පියතුමනි? ඔව් දැන් අපි තාපස ජීවිතය ගැන කතා කරා. තාපස ජීවිතය ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ හුදකලා තනි ජීවිතයක් හැටියට. එතන තමයි අපි කතා කරන්නේ කාන්තාරවල එහෙම වනවාසී ජීවිත. වනවාසී අන්තෝනි මුනිතුමා පටන් ගත්තු ඒ හුදකලා තනියම ගත කරපු තාපස ජීවිතය. ඊට පස්සේ අපි කතා කළා කොහොමද පකෝමියස් මුනිතුමා සමග මේක ආරණ්‍ය වාසී එහෙම නැත්නම් සාමූහික කණ්ඩායම් වශයෙන් ගොඩ නැගෙන්නේ කියලා. තවදුරටත් අපි ඒකේ වර්ධනයක් දැක්කා බැසිල් මුනිතුමාගෙන් කොහොමද නීතිමාලාවක් මේ තාපස ක්‍රමයට ඇතුල් වෙන්නේ කියලා. එතකොට තනිව හුදකලාව මර්ධන ක්‍රියා කරමින් සුවිශේෂක වටිනාකම් මෙනෙහි කරමින් අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු තපස්වරු කණ්ඩායම් වශයෙන් වැඩ කරමින් සාමූහිකව තමන්ගේ ආර්ථිකයට වර්ධනය වෙමින් ඒ තාපසාරාමතර අනිත් අයට උදව් කරමින් දුප්පත් අය රැක බලා ගැනීමෙන් වර්ධනය වෙද්දී එතකොට ඒගොල්ලන්ගේ තිබිච්ච යම් දේවල් පිළිවෙලකට නීතියක් ඔස්සේ ගොඩනැගෙද්දී අපි දකිනවා මේ වනයේ කාන්තාරවල හුදකලා තැන්වල පටන්ගත් ආරාම නගරාසන්නයට එන්නට පටන් ගන්නවා. මොකද ජනතාවත් සමග ධර්මය උගන්වන්න පොතපත පරිශීලනය කරන්නට පොතපත ලියන්නට දේව ධර්මය උගන්වන්නට අපි දකිනවා බයිබලයේ පවා පසු කාලේ ජෙරෝම් මුනිතුමා ගිහිලා තාපසෙක් හැටියට තපස්රාමයේ ඉඳගෙනයි බයිබලය පවා පිටපත් කරන්න පටන් ගන්නෙ වෙන භාෂාවලට පරිවර්තනය කරමින්. ඒ වගේ එතකොට මේ ආරාම තපස් ජීවිතයේ නගරවලට පැමිණෙන්න පටන් ගන්නවා. එතකොට නගරාසන්නව පාසල් ආරම්භ වෙනවා. අධ්‍යාපන කේන්ද්‍රයන් ආරම්භ වෙනවා. ඒ තුලින් ජනතාවට සේවය පපයන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම මානසික අධ්‍යාත්මික ශාරීරික මේ වගේ දේවල් තුළට තපස්වරුන්ගේ දායකත්වය ලැබෙනවා. එතකොට මේ තාපසරාම විශාල වශයෙන් දියුණු වෙන ජනපද බවට පරිවර්තනය වෙනවා. පාසලක් ඉදි වෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන ආයතනයක් විහි වෙනවා. එතකොට මේ තාපසවරුන් ගෙන් ධර්මය ලබා ගන්න ඒ වගේම විශේෂයෙන්ම දැනුම පමණක් නෙමෙයි අනිකුත් දේවල් තාක්ෂණයේ ඒ දවස්වල තිබිච්ච තාක්ෂණය විශේෂයෙන්ම කුෂිකර්මාන්තයට වගේ විශාල ජනපද බවට නගරාසන්නව තාපස ජීවිතය විකාශනයක් වීමක් තුළින් අපි දකිනවා ඒක මේ දැන් ෆෙරෝන් පියතුමා කිව්වා වගේ මේ ඉජිප්තුවෙන් පටන් ගත්ත දේ තව තවත් අනිකුත් රටවල් වලට ව්‍යාප්ත වන්නට පටන් ගන්නවා. එතකොට ඊට පස්සේ මේ තාපස ආරාමවල ස්වාධීනව හිටපු සමහර තාපසාරාම ස්වාධීන වෙන්න පටන් ගන්නවා. ඒවයි ශ්‍රේෂ්ඨයපත් වෙන සමහරලාට මව් ආරාමයෙන් පරිපාලනය වෙනවා. මේ වගේ විශේෂ නීති පරිපාලනයකට යට මොකද කණ්ඩායම් වැඩි වෙද්දි ජනතාව වැඩි වෙද්දි 300 හිටපු එක 5000 වෙද්දි 5000 හිටපු එක 7000 වෙද්දි මේ වගේ විශාල ප්‍රමාණයක් තපස්වරු වැඩි වෙද්දි අනිවාර්යයෙන්ම නීති සමුදායක් ඇති වෙනවා. ඒ වගේම ඔවුන් තුළ විශේෂයෙන්ම බුද්ධිය වර්ධනය වෙච්ච උගතුන් බිහි වෙද්දී ඒවා තුලින් ලොකු දේවල් සිදු වෙනවා විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේට. එතකොට මේ විදියට මේ තපස් ජීවිතය කණ්ඩායමක් හැටියට නීතියක් යටතේ සරල ජීවිත ක්‍රමයක් තුළ ගෙන යද්දී යාඥා මුල් කරගෙන පසු කාලෙදිත් අපි කතා කරනවා බටහිරට එද්දිත් කොහොමද ඔවුන්ගේ ජීවිත රටාවල් වෙනස් වෙද්දී ඉස්සර කාමරයක කුටියක හිටපු මේ තපස්වරු දැන් සාමූහික වශයෙන් ඔවුන්ගේ යාඥාවල් තුළින් ජනතාව ආකර්ෂණය කරගැනීමෙන් ජනතාවට සේවය කරන්න පටන් ගන්නවා. තනියම හිටපු තපස්වරු දැන් සමාජයට යන්නට පටන් ගන්නවා. සමහරලාට ධර්මය කියලා දෙන්නට, මීසම් වලට, ඒ වගේම පාසල් වලට, ආරෝග්‍ය ශාලාවලට ඔවුන් ගමන් කිරීමක් තුළ අපි දකිනවා ලොකුවට නැවත සමාජයත් එක්ක ගැටෙමින් සමාජයේ සිට සමාජයේ මේ අපි කියන්නේ නැවත
වැඩි දියුණු කිරීමට එහෙම නැත්නම් තවත් වර්ධනය කිරීමට ලොකු දායකත්වයක් ලබා දෙනවා සුවිශේෂක වටිනාකම් මත පිහිටවල ජීවත් වෙන මේ තපස්වරින්. ඒ වගේම තාපස ආරාමවල ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙනවා. සමහරවිට දූෂණ අපි කියන්නේ හොඳ වගේම පොඩි දේවලුත් නරකත් ඒ තුළට ඇතුළේ. මොකද ගොඩාක් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවට වඩා ගොඩාක් ඉන්නකොට සමාජයත් එක්ක ගැටීම් වැඩි වෙනකොට සමාජය කරා යනකොට සමාජ වලට ගොඩක් අය ආකර්ෂණයට සම්බන්ධතා ගොඩනගෙනකොට එතකොට මේ තාපස ආරාමවල යම් දේවල් ඇති වෙලා සමහරලාට සුද්ධාසනයේ මගින් ඒවා පවරා ගැනීම පවා කරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි ඒක රදගුරුතුමන්ලා සහ සභා ශ්‍රේෂ්ඨයන් වෙතින් යම් බලපෑම් ඇති කරලා නැවත වතාවක් ඒ වයේ විනය පිහිටුවාලීමට උත්සාහයක් යෙදෙනවා. මේක විකාශනය වීම තුළ අපි අධ්‍යයනය කරද්දී අපිට දැක් ගන්න පුළුවන් පැහැදිලි යහපත වගේම අයහපත තුළ නැවතත් අපි කියන්නේ සුද්ධ නැවතත් වැටි නැගිටිනවා වගේ මේ තපස් ජීවිතය වැඩි දියුණු වෙන්නේ කොහොමද කියලා ජනතාව සමග ඒකාබද්ධ වෙමින්. දැන් අපිට එක කරුණක් පැහැදිලි වෙමින් පවතිනවා. දැන් තාපස සම්ප්‍රදාය කියන ඒ සංකල්පයේ යටතේ අපි කතා කරාට මේ පෙරදිග තාපස සම්ප්‍රදාය අතිශයින්ම සංකීර්ණ සම්ප්‍රදායක් කියන එක. ඒ වගේම එහි විවිධ ප්‍රකාශන විවිධාකාරයේ අපිට කියන්න පුළුවන් ශාඛාවන් ඒ වගේම විවිධාකාරයේ මල්පල ගැන්වීම් සිදු වෙලා තියෙනවා. එය එක දෙයක් පමණක් නෙවෙයි. ඒතර මේ තාපස සම්ප්‍රදායේ සංකීර්ණත්වය ගැන මං හිතන්නේ අපි තව ටිකක් කරුණු දැනගන්න එක බොහොම හොඳයි අපගේ ආධ්‍යාත්මික වර්ධනය සඳහා. ඒ නිසා මම කැමතියි මේ ප්‍රශ්නය යොමු කරන්න ගරු ජයලත් බලගල්ල පියතුමාට අපිට මේ තාපස සම්ප්‍රදායේ තියෙන ඒ විවිධ ස්වරූපයන් ගැන තව අවබෝධයක් ගැඹුරින් ලබා දෙන්න පුළුවන් නම් බොහොම හොඳයි අපගේ ජනතාව වෙනුවෙන් පියතුමනි. මම මේ තාපස් ක්‍රමය ගැන කතා කරේ මේ වැඩසටහනට ඔබ වුන්කම් දෙනවා නම් ඔබට මතක ඇති තාපසවරය ගැන අපි පටන් ගනිද්දි කතා කරන්නට මම කරුණු දෙකක් ඉස්මතු කළා. එකක් තමයි තාපස ක්‍රමය ලෝකෙන් පලා යාමක් නෙමෙයි පූර්ණත්වයේ ක්‍රිස්තියානි පූර්ණත්වයේ කරා ගමන් කර තවත් ක්‍රමයක් කියන එක. දැන් ඒක හොඳ උදාහරණයක් තමයි බඩ තාපස්වරුන් අතරින් තමයි ඒ කාලේ ගොඩක් රදගුරුරුන් බිහි වුණේ. તો රදගුරුන් බිහි වෙන්නේ නැහැ. ඒ හොඳ තාපසුන් නැත්තම් නියම ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරමින් ඒ පරිපූර්ණත්වය සොයන අය. ඒතර රදගුරුන් පත් කරන්නේ සුද්ධාසනෙන් ඔය සභා නායකයන්නේ. ඒතර ඒගොල්ලෝ දැක්ක තාපසයන් තුළ මේ පරිපූර්ණ ජීවිතය. ඒක තමයි ගොඩක් බොහොමයක් තාපසවරු රදගුරුරුන් බවට පත් වෙන බව අපි සභා ඉතිහාස සභා පියවර අතර දකිනවා. එතකොට මම කිව්වා සමහරු නමුත් මේ පරිපූර්ණත්වය සොයා යාමේදී ක්‍රිස්තියානි නොවන විදිහේ දේවලුත් කළා නේද? හැබැයි මේ දේවල් කලේ වැරදි හිතකින් නෙමෙයි. ඒ දේවල් කලේ සමහරට මේක මෙන්න ක්‍රිස්තියානි ජීවිතයේ මම පූර්ණත්වයේ කරා යන ක්‍රමයක් කියලා. දැන් අපි කතා කර ක්‍රම දෙකක් තමයි එරමිටිකල් නැත්නම් ඒකාන්තවාසී සහ සෙනොබිටික් කියන කෑනවා. මම හිතන්නේ ඒ අතර තවත් කුඩා කණ්ඩායම් දෙකක් තියෙනවා සෙරොබයිට් සහ ජෙරෝවාස් කියලා. ඒතර සෙරොබයිට් කියන කලේ අර මන් දින් කියපු දේ. නිදහසේ තමන් ක්‍රිස්තියානි ජීවිතේ ජීවත් වෙන්නේ කොහොමද කියලා ජීවත් වෙයි. එක එක ක්‍රම. එක එක අය එක එක ක්‍රම පිළිපැද්දා. නමුත් තමන් හිතුවේ මේක අවංකවම ක්‍රිස්තුන් වහන්සේ කරා යාම පරිපූර්ණත්වයට කරා යාමේ ක්‍රමයක් කියලා. මේ කණ්ඩායමට තමයි කිව්වේ සෙරොබයිට්ස්ලා කියලා. තව කණ්ඩායම අර ජෙරෝවාසි කියන අය සන්න්‍යාසී වෙන කණ්ඩායමක්. ඒගොල්ල තනින් තන යමින් නමුත් මේක ඉතා ඉක්මනින් නැතුව ගියා. සභාවයක ධෛර්යවත් කළේ නැහැ සන්න්‍යාස ක්‍රමය. ඒතර මේකට හොඳ උදාහරණයක් මේ සෙරොබයිට් කියන කට්ටියට නැත්නම් අවංක සිතින් පරිපූර්ණත්වයේ කරා ගමන් කිරීමට හොඳම උදාහරණයක් දෙන්න පුළුවන් සයිමන් ද පිල නැත්නම් කුරුණෙහි සිමියන්තුමා කියන කෙනාව ගත්තා. Taman කැමති ආකාරයෙන් මේ ක්‍රිස්තියානි පූර්ණත්වයේ කරා යන්නට මාර්ග සෝපිකට දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි සිමියන් ද පිල නැත්නම් කුළුණෙහි සිමියන්තුමා. අපි කියනවා ස්ටයිලයිට්ස් කියලා. දැන් නිතුමන් 5 වෙනි සියවසේ මැද භාගයේ තමයි ජීවත් වුනේ. උපත ලැබුවේ. ඊට කියනවා එතුමන් දේවස්ථානට ගියාම එදා දේශනයට තිබුණේ භාග්‍යයට ගැන. ඒතර භාග්‍යයට ආපුවාම එතුමන් හිතුණා මාත් මේ ආකාරයෙන් ජීවත් වෙන්නට පටන් ගන්නට ඕන කියලා. ඒතර
ඒ නිසා එතුමන් කලේ එතකොට වයස 15ක් පමණයි තාපසාරාමයකට ගියා. තාපසාරාමයට ගිහිල්ලාක් වෙලා ඉල්ලනවා තමන් ඒ තාපසාරාමේ සමාජිකෙක් වෙන්න. නමුත් තමන්ව ඒ කණ්ඩායමේ 16ක් වගේ ඊටම පහත් තත්ත්වෙන් පිළිගන්නට කියලා. මොකද එයාට අවශ්‍ය උනේ පශ්චාත්තාපික ජීවිතයක් ගත කරන්න. ඒතර ඒගොල්ලෝ පිළිගත්තා. නමුත් සිමෙන්තුමන් මේ කණ්ඩායමේ ඉන්න ගමන් නොහිතන විදිහේ පශ්චාත්තාපික ක්‍රියා කළා. ඒක තමයි ආහාර අනුභව කළේ ඉරිද පමණයි කියලා කියනවා. සමහර ලාවට ඒක ඇත්ත නොවෙන්නත් පුළුවන්. නමුත් අර එදා තිබුණ පශ්චාත්තාප ක්‍රියානෝ කියනවා සිමෙන්තුමා ආහාර අනුභව කළේ සතියට වර ඉරිද පමණයි. චතාරික් කාලේ මුළු චතාරික් කාලෙම නිරාහාර වුණා කියලා. ඒ ඇරෙන්නට එතුමන් ඉනවටා බැඳගෙන තිබුණා කියලා කියනවා යකඩ පටියක්. ඒ පටිය කොතෙක් තදින් තිබුණාද කිව්වොත් ඇට තමගේ ඇට අස්ති දක්වාම මේක මාංශය කාගෙන ගිහින් තිබුණේ ඉවත් කරන්න ඉතාම අපහසු වුණයි කියලා පසුව. ඒතර මෙතුමන්ගේ මේ දැඩි තපස් ජීවිතය නිසා පශ්චාත් ක්‍රියා නිසා මේ තාපස කණ්ඩායම නුසුදුසුයි කියලා තාපස ක්‍රම නුසුදුසුයි කියලා එතුමන් එතනින් පිටමන් කරනවා. අන්න ඉතින්දී එතුමන් හිතන්නේ තමන් මේ පශ්චාත්තාපික ක්‍රියානෝ ජීවිතයක් ආරම්භ කරන්නට ඕන. ඉස්සෙල්ලම කලේ මොකද්ද? වනාන්තරයට ගිහිල්ලා කකුල් වලට ලොකු යකඩ දම්මලක් දාගෙන ඉතා අපහසුයෙන් ඇවිදින පශ්චාත්තාපික ජීවිතයක්. ඒතර ආහාර අනුභවය අර වගේ තමයි සතියකට වරක්. ඊළඟට අලුත් ක්‍රමයක් ආරම්භ කළා. අන්න ඒකයි මෙතෙන්ද වැදගත් වෙන්නේ සිමෙන්තුමන්. එතුමන් කලේ කුළුණක් හිතුවා මෙන්න ස්වර්ගයට. දැන් ඉන්නේ ස්වර්ගයට. ඉතා කිට්ටු තැනක වගේ පෙන්눔 කරන්න අහසට. අඩි 40ක් පමණ උස කුළුණක ඒක ඊටාම කුඩා එකක් පළලින් අඩි 4ක පමණ ප්‍රමාණයක් තමයි ඉඩ තියෙන්නේ. එතකොට මේකේ ඉඳ ගන්න මිසක් එක්කෝ හිටගෙන ඉන්න නැත්නම් ඉඳ ගන්න මිසක් නිදා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේකට වහලයක් නැහැනේ. වහලයක් නැහැ. එතකොට අවුවට වැස්සට සීතලට මේ විදිහට මුළු කාලෙම එතුමන් ගත කළේ කියනවා මේ කුළුණ මත. ඒතර කවදාකවත් නිදා ගන්නම් මුන්නේ එක්ක හිටගෙන නිදාගත්තේ නැත්නම් ඉඳගෙන නිදා ගන්න උන්නේ. මේ පොඩි කුළුණ මත පොඩි කාලයක් නෙමේ අවුරුදු 36ක් එතුමන් ගත කළයි කියලා කියනවා. ඒතර හිතා ගන්න බැරි තරම් දෙයක් එතුමගේ ප්‍රස්තාවය. ඒ විතරක් නෙමේ ඉතින්දෙත් එතුමන් අර යකඩ පටියක් දාගෙන තමයි ඔන්නේ ඉනවට. නේ දෙවට යකඩ පටියක් දාගෙන. නමුත් බාට මෙතින්දි පවා එක දෙයක් තමයි කිතුණු තාපස ක්‍රමේ ධර්මදූතික අංශයකුත් තිබුණා. අර ඒක තමයි කිව්වේ ලෝකෙන් පලා යාමක් නෙමේ තමන්ගේ පරිපූර්ණත්වයේ වගේම තමන් ක්‍රිස්තියානි ජීවිතේ දයාව කියන එකත් පුරුදු පුහුණු කළා. කියනවා එතුමන් සොයාගෙන ආවසෙනක මේක ආරංචි වුණාට පස්සේ. ඒ අයට මෙතුමන් අර කුළුණ මත ඉඳගෙන සුභාරංචිය දේශනා කළා. ගොඩාක් අය එතුමන්ගේ දේශනාවට කැමති උනායි කියලා. ඒතර මේ විදිහට එතුමන් කාලයක් අවුරුදු 36 ජීවත් වුණාට පස්සේ කියනවා ස්වර්ගත වුණා. ඒ ස්වර්ගස්ත වුණාමත් මෙන්න පැමිණිලා නගරෙන් එතුමන්ව පෙරහැරකින් අරගෙන ගිහිල්ලා ආසන දෙව් මන්දිරයේදී එතුමන්ව භූම දාන කළේ කියලා. ඒතර පේනවා ඊටාම අවංක සිතින් තාපස ක්‍රමයක් ගත කළා අර පරිපූර්ණත්වය ලබන්න. ලෝකෙන් පලා යාමක් නෙමෙයි. ඒතර මේ විදිහට ක්‍රිස්තියානි තාපස ක්‍රමයේ තිබුණා මිෂනරි දැත්තර ධර්මදූතික අංශයකුත්. අනිතර සේවය කිරීම, දේශනා කිරීම, කිතුණු දයාව අනිතර පෑම කියලා. ඒතර මේ විදිහට තපස් ක්‍රමය අපිට පේනවා පෙරදිග ගත්තා වුණත් එක ක්‍රමයක් විතරක් නෙමෙයි ක්‍රම රාශියක් තිබුණා. දැන් අපි කියමු පකුවිස්තුමන් කියපු දෙයක් තමයි සමානකම. දැන් පකුවිස්තුමන් එතුමනුත් ඇතුළුව එතුමගේ සමාජිකයන් සෑම කෙනෙක්ම ඇඳේ එකම ඇඳුමක්, එකම වර්ගයේ. මොකද දෙවිදිය එක එක විදිය අඳින්න ගත්තා නම් ඒගොල්ලෝ අතර සමානත්වයක් නැහැ. ඒ විතරක් නෙමෙයි පකුවිස් එතුමන් ඒ කාලේ මේගොල්ලන්ට දිව්‍ය සප්සාද ලැබුණේ නැහනේ. දැන් එකක් දෙයක් තමයි එක දෙයක් තාපසුරුන් බොහෝ දුරට අපි පිළිගන්න ක්‍රිස්තියානි ජීවිතයෙන් එහාට ගිය පිරිසක්. බුදු නගරේ ඉන්නකොට දේවස්ථානට යනවා, දී පූජාවට යනවා, සක්‍රමෙන්ත. ඒතර මේ සක්‍රමෙන්ත ජීවිතෙන් යම් කිසි තරමකට ඉවත් වෙලා වුණේ. නමුත් ඒගොල්ලෝ පරිපූර්ණ ක්‍රිස්තියානි ජීවිතයක් ඒ තුලින් ගත කරනවා කියන හැඟීම තිබුණා. ඒතර දී පූජාවට එක්ක සමහරුන් ඊටාම කිට්ටු තැනක දී පූජාවට ගියා නැත්නම් පූජා ප්‍රසාදෙමක් ඇවිල්ලා දී සප්සාදේ දුන්නා. නමුත් රදුගුරුන් කැමති වුණා මේ තාපසොන් අතරින් අඩුම ගානේ ටික දෙනෙක්වත් පූජකවරුන් වෙන්නට ඒ අයට සේවය කරන්න. නමුත් පකුවිස් තුමන් මේකට කැමති උනේ නැහැ. තමන්ගේ කණ්ඩායමෙන් එක්කෙනෙක්වත් පූජකවරයෙක් වෙනවට. හේතුව එතුමන් හිතුවේ තමන්ගෙන් කීප දෙනෙක් පූජකවරුන්නොත් ඒ අය විශේෂත්වයක් දරනවා. ඒ අය අනිත් අයට වඩා වෙනස් වෙනවා. ඒ අහංකාර වෙන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනාම සමානකම තියන්න නිසා එතුමන්
හැම කෙනෙක්ම අර ගිහි තාපස තත්ත්වයේ උන්නේ ඒ වෙනුවට ඊටාම කිට්ටුවේ ඉන්න පූජාපසතුමෙන් ගෙන්නගෙන දිවසප්සාද දීම දී පූජා පැවැත්වීම සිදු වුණා. තර පේනවා මේ තාපස ක්‍රමය ඊටාම මේ ලෝකෙන් පලා ගිය දුක්විත ජීවිතයක් ගත කරපු එවැනි ක්‍රියාවක් නෙමේ. ඒගොල්ලෝ සැබෑ මනුෂ්‍යයන් ලෙස ක්‍රිස්තියානි පූර්ණත්වයේ සොයමින් හිට පිරිසක් විදිය තමයි පේන්නේ හොඳින් අපි මේ තාපස ක්‍රමය ගැන අපි හොඳ අධ්‍යයනයක් කරද්දී. දැන් ගරු බලගල්ල පියතුමා සඳහන් කරපු කාරණාවේදී ඉතා විශේෂ අදහසක් ඉස්මතු වුණා. ඒ තමයි අපි උපවා අධ්‍යාත්මික වශයෙන් වර්ධනය වන තරමට අපගේ අධ්‍යාත්මිකව අපි ගැඹුරු වන තරමට අපි අන් අයට ආලෝකයක් පරමාදර්ශයක් විය යුතුයි කියන එක. ඒ කියන්නේ අපගේ අතුලාන්තයේ වර්ධනය අනිත් අයට ගලාගෙන යා යුතුයි. අපි තුලින් බැබලිය යුතුයි කියන එක. ඒතර ඒ ඔස්සේම ඒ අදහස ගැන අපිට තවත් මඟ පෙන්වීමක් ලබා ගන්න මම කැමති ගරු ෂෙරොන් ඩයස් පියතුමාගෙන් කොහොමද මේ තාපසවරු අන් අයගේ ජීවිත පවා බබලවන්න පටන් ගත්තේ කියන එක. ඔවුන්ගේ සේවාවන් මොනවද? දයාවේ සේවාවන් මොන වගේ ස්වරූපයක්ද ගත්තේ කියන එක දැනගන්න කැමතියි පියතුමනි. දැන් අපි පෙරදිග තාපසයන් ගැන කතා කරද්දී අපි කතා කළා බැසිල්තුමා ගැන කතා කළා. මොකද උන්වහන්සේගේ ජීවිත කතාවේ සඳහන් වෙන දේ තමයි උන්වහන්සේ ඇවිල්ලා ටිකක් ධනවත් කෙනෙක් කියලා කතා කරනවා. ඒතර ඉඩකඩම් තිබිච්ච කෙනෙක් කියලා කතා කරනවා. ඊට පස්සේ අපි දකිනවා විශේෂයෙන්ම ඔහු තාපසාරාමයක් කියන්නේ හදලි බෙරලා ඊට පස්සේ අපි දකිනවා ඔය නීතිමාලාවක් ඉදිරිපත් කරලා කියනවා ඔහු මේ තාපසාරාමයේ ඉද්දී ඔහු දැක්කයි කියලා එළියේ තිබිච්ච යථාර්ථයන් ගැන. එතකොට ඒ දිලිඳු අය ගැන රෝගී අය ගැන ඊට පස්සේ ඔහු දැක්කේ අත්දැකීමත් එක තමයි අපි දකිනවා සාමාන්‍යයෙන් අපි කතා කරන ඔය දයාවේ සේවාවන් ආරම්භ වෙන්නේ අද නෙමෙයි. ඒතකොට ඒවා ආරම්භ වුණා කියලා කතා කරනවා ඒ කාලේ ඉඳන්ම මුල් කාලේ ඉඳන්ම. ඔහු රෝහල් ගොඩනැගුවා කියලා කතා කරනවා. ඒත් එක්කම දුප්පතුන්ට ඒ ආධාර කරන දේවල් පටන් ගත්තා කියලා කතා කරනවා. ඒතර මේ වගේ දේවල් ආරම්භ කරන්න හේතු වුණේ මොකද්ද? අපි දකිනවා ඒ අය තනියම නැත්තම් සාමූහිකව අර ගැලීම නැත්තම් ගැලීමේ මාර්ගය හොයාගෙන ගියා වගේම එයාට වුණ අනිත් හැවත් ඒ ගැලීම කරා ගෙන යන්නට. මොකද මම හිතන්නේ මේක තමයි ක්‍රිස්තුස් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේනේ. උන්වහන්සේ කිව්ව දේ තමයි. එතකොට ඒ අය අපිව ගලවනවා වගේ අපිට ආරාධනා කරනවා අනිත් අයටත් ආලෝකයක් වෙන්නට කියන දේ. එතකොට මෙන්න මේක හරහා අපි දකින දෙයක් තමයි මෙන්න මේ තාපස වරුන් නැත්නම් මේ තාපස ජීවිත ලොකු ආලෝකයක් ලබා දුන්නා ඒ අනිකුත් අයටත් ගැලීම කරා යන්නට ඒ වගේම ඒ අයටත් තමන්ගේ ජීවිත ආධ්‍යාත්මික ගොඩනගා ගන්න වගේම ලෞකික වශයෙන් උත් ගොඩනගා ගන්නට ඒ කාලයේදී ඒත් එක්කම අපි අනිත් දේ තමයි අපි දකින්නේ දැන් මේ කාලේ අපි දකිනවා ඒ තිබිච්ච මූලික අවශ්‍යතාවයන් අනුවත් එයා ක්‍රියාත්මක වෙනවානේ. ඒතර එයා නිකම් මේ තාපසාරාමයටලා යාඥා කර හිටිය විතරක් නෙමෙයි. මොකද නැත්තම් ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි මේ තාපසවරුන් කියලා කියන්නේ තාපසාරාමයක ඇතුලේ ඉඳගෙන තමන්ගේ ගැලීම සඳහා වෙහෙසන කට්ටියක් හැටියට. ගොඩක් අය හිතන්නේ එහෙමයි. නමුත් බැලුවොත් එහෙම මේ අය මේ වගේ තාපසාරාමයක ඇතුලේ ඉඳලා යාඥා කරමින් හිටියට ඒ අය ඊට වඩා එතනින් ඔබට ගිය ලොකු සේවාවක හවුල්කාරයෙක් හැටියට තමයි අපි දකින්නේ. මොකද ඊට පස්සේ අපි දැක්කොත් එහෙම ඔය බැසිල්තුමා වගේ අය බුද්ධිමත් කෙනෙක්, ඉගෙනගත්ත කෙනෙක්, ඇතැන්සොල තමයි ඔහු තමන්ගේ ඉගෙනීමේ කටයුතු ඉවර කරන්නේ. ඒතර අපි දකිනවා තමන්ගේ අත්දැකීමුත් එක්ක ඊට පස්සේ පසු කාලේ ඉනවා. ඒතර තාපස නීති මාලාවක් ලබා දුන්නා විතරක් නෙමෙයි. ඒ සම්බන්ධ තමන්ට විනය සම්බන්ධයෙන් ක්‍රියා කළා විතරක් නෙමෙයි. ඊට අපි දකිනවා කොහොමද මේ කාලයේ තිබිච්ච මූලික දෙයක් වෙන ඒරියන් වාදය. මොකද ඒරියන් වාදය ඇත්තටම ගත්තොත් එහෙම අපි මේ කතා කරන කාලයේදී ඒ උන්වහන්සේ හිටියේ කාලයේදී ඒ සභාවේ කිතුණුවාගේ විශ්වාසයට ලොකු පහරක් එල්ල කරපු වේද බෙදයක් වුණානේ. මොකද දැන් මෙච්චර කල් මේ ක්‍රිස්තුස් වහන්සේව දේවත්වයෙන් සලකනගෙන ඉද්දී ඒ දේවත්වයේ එහෙම නෙමෙයි කියලා කතා කරද්දී අනිවාර්යයෙන්ම ඒ අයගේ විශ්වාසෙට මේක බලපෑවා. එතකොට කිතුණුවාගේ විශ්වාසයට බලපෑවා. ඒත් එක්කම අපේ කිතුණු සභාවේ මූලික ඉගැන්වීම් වලට ඒක පහරක් වුණා. ඒක නැත්නම් ඒක ප්‍රතික්ෂේප කිරීමක් වුණා. ඒතර මේවා කාලෙත් අපි දකිනවා. එහෙනම් අර අසංග පියතුමා කිව්වා වගේ
ඔන්න ක්‍රමක්‍රමයෙන් මේ තාපසාරාම ඔන්න අපි කතා කරන දේව ධර්මය ගොඩනැගීමේ කේන්ද්‍රස්ථාන නැත්තම් ආයතන බවට පත් වෙනවා. ඒත් අපි දකිනවා දැන් මේ හරහා මේ හිටිය තාපසයන් ඔන්න ක්‍රමක්‍රමයෙන් ලියන්නට පටන් ගන්නවා. පොත්පත් ලියන්නට පටන් ගන්නවා. දැන් අපි දකිනවා බැසිල්තුමා ඒරියන් වාදයට ගැන කතා කරද්දී උන්වහන්සේ ලියනවා අඩ්වර්සස් එවනෝමියම් කියන ලේඛනය. ඒ කියන්නේ එවනෝමියස් කියන පුද්ගලයා ඒරියන් වාදී පුද්ගලයාට විරුද්ධව ලියන ලේඛනයක් ලියනවා. ඒකෙදි ඔහු ප්‍රතික්ෂේප කරන ඔහුගේ අදහස් ඒරියන් වාදී අදහස් ප්‍රතික්ෂේප කරනවා. ඒත් එකම ක්‍රිස්තියානි සභාවේ තිබිච්ච ඒ සැබෑ ධර්මය ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වයට සම්බන්ධ වෙච්ච ඒ ධර්මය ඊට පස්සේ එහරා ලබා දෙනවා. ඊට පස්සේ අපි දකිනවා ඒත් එකම දකිනවා උන්වහන්සේ ලියන සුද්ධ ත්‍රිත්වය සම්බන්ධයෙන් ලේඛනයක් ලියනවා. ඇයි මේක ලියන්න හේතුව? ඒක ලියන්න හේතුව තමයි ඒ කාලේ තිබිච්ච පසුබිම. ඒ කියන්නේ කාලේ තිබිච්ච පසුබිම. දැන් අපි ගත්තොත් එහෙම උන්වහන්සේ කාලේ තමයි ගත්තේ 330 සහ 379 කියන කාලේ. 330 කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන මේ ඒරියන් වේද බේදයට එරෙහිව 325 දී නිස්යන මන්ත්‍ර සභාව පැවැත්වුණාට ඒරියන් වේද බේද ඉවර වෙලා තිබුණේ නැහැ. මොකද ඒකේ ඒ කට්ටිය කණ්ඩායම් ඒ ආකාරයෙන්ම ඉන්නවනේ. ඒතකොට අපි දකිනවා මේ ඒරියන් වාදී කණ්ඩායම් ඒ කාලේ හිටියා. ඒ නිසා තමයි අපි දකින ආපහු 381 දී කොන්ස්ටන්ටිනෝපල් මන්ත්‍ර සභාව තියෙන්නේ. එතකොට ඒකෙත් කතා කරන අපි කතා කරන විශේෂයෙන් මේ වගේ දේවල් තමයි ආපහු සාකච්ඡා වෙන්නේ. එතකොට අපි දකිනවා අනිවාර්යයෙන්ම මොකද මේ කාලේ එහෙනම් මේ බැසිල්තුමා හිටිය කාලේ තමයි මේ කතා කරන්නේ. එතකොට එහෙනම් අපි දකිනවා මේ අයගේ දායකත්වයන් ඒ අපි කතා කරන විදිහට පැවිදි ජීවිතයට දායකත්වයක් ලබා දුන්නා විතරක් නෙමෙයි. ඉන් ඔබට ගිහිල්ලා අනිත් අයගේ ජීවිතවලට උදව් වෙන නැත්නම් දායක වෙන ජීවිත බවට පත් වෙන ඒත් විශේෂයෙන්ම දේව ධර්මයේ ගොඩනැගීමට සභාවේ ධර්මයේ නියම ධර්මයේ ආරක්ෂා කිරීමට මූලිකත්වයක් අරගෙන කටයුතු කරන ස්වභාවයක් අපි දකිනවා මෙයාගේ ජීවිත ගමන හරහා. අපගේ මේ පෙරදිග තාපස සම්ප්‍රදාය ඊටා වැදගත් වගේම තීරණාත්මක දායකත්වයක් දුන්නා කතෝලික සභාවේ ප්‍රගමනය සඳහා. ඒ නිසා ඒ ගැන අපි සාරාංශමය වශයෙන් එහි ප්‍රධාන මූලික කරුණු ගැන අවබෝධයක් ලබා ගැනීම වැදගත් මේ සාකච්ඡාව යම්කිසි විදිහකට අපි පරිසමාප්ත කිරීම සඳහා. ඒ නිසා මම දැනගන්න කැමතියි ගරු අසංග විරාජ් පියතුමාගෙන් මේ පෙරදිග තාපස සම්ප්‍රදාය ප්‍රධාන ලක්ෂණයන් ගැන අපිට යම්කිසි සාරාංශයක් සපයන්න පියතුමනි. ඔව් දැන් අපේ මේ විශ්ව සභාව වරුණ නරඹන අපේ සදහවත් ජනතාවට අපේ දැන් මේ පෙරදිග සභාවන් වලදී තාපස ක්‍රමයේ සාරාංශ කරලා කිව්වොත් මේකෙන් ඇතිවෙච්ච ප්‍රතිඵල හුදකලාව අන්තෝනි මුනිතුමා පටන් ගත්තා. ඊට පස්සේ පකෝමියස් මුනිතුමා විසින් සාංගික භාවයට ගෙන ආපු ඊට පස්සේ නීතිමාලාවන් බැසිල් මුනිතුමා විසින් සම්පාදනය කරලා වෙන වෙන පළාත් වලට වෙන වෙන රටවල් වලට සංක්‍රමණය වෙච්ච මේක තුල අපිට මුලින්ම කොටස් තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ තාපස ජීවිතය නිසා සුදෝ සභාවේ අධ්‍යාත්මික ජීවිතේ ගොඩාක් වැඩි වර්ධනය වුණා. ඒ වගේම මේ තාපසාරාම විශේෂාකාරයෙන් තෝතැන්නක් වුණා දේව කැඳවීම් ලබා ගැනීම සඳහා පූජකවරයෙක් සහ රදගුරුවරුන්ට. අදටත් පෙරදිග සභාවල හැමතිස්සෙම බොහෝ විට රදගුරුවරයෙක් තෝරා ගනු ලබන්නේ තාපසාරාමයකින්. ඔවුන්ගේ තියෙන උගත්කම, දැනුවත්කම, පරිණත භාවය සහ දෙවියන් වහන්සේට තියෙන ඒ දයාව, බය භක්තිය ඒ සියල්ල උන් තුළ අඩංගු වෙනවා. ඒ වගේම තුන්වන දේ තමයි මේ තාපසාරාම ගොඩක් මධ්‍යස්ථාන බවට පරිවර්තන වුණා දේව ධර්මය කියලා දීමටත් අනිත් අය විශේෂයෙන්ම මේ ගෝත්‍රික වලින් එන අයව අපි කියනවා සමාජගත කිරීම සඳහා ගෝත්‍ර වලින් පැමිණිලා තව ඉදිරියේදී අපි කතා කරනවා ඒගොල්ලන්ව සමාජගත කරන්නට ගෝත්‍ර වලින් අධ්‍යාපනය තුලින් දායක වුණා. ඊට අමතරව අපි දකිනවා සමාජයට මේ තාපසාරාම වලින් වෙච්ච වැදගත් කාරණා තුනක් නැවත තියෙනවා. විශේෂයෙන්ම මේ පෙරදිග සභාන් වලදී අපි දකිනවා ඒ කාල වකවානු වල මේ කතා කරන ශතවර්ෂවල තිබුණේ ගොඩක් වෙලාවට ඉඩම් හිමියන් සුළු කොටසක් විසින් විශාල ජනකාවක් තමන්ගේ ඉඩම්වල වගා කටයුතු සඳහා යොදවගෙන තිබුණා. එතකොට මේ තාපසාරාම තුළ වගා කිරීම කුෂිකර්මය ආරම්භ කිරීමත් සමග තපස්වරු මේ වැඩවලට යාමත් සමග ඉඩම් හිමියන්ගෙන් ඉඩම් ගොඩක් තාපසාරාම වලට ලැබෙන්න පටන් ගත්තා. එතකොට මේ ඉඩම්වල වැඩ කරන අඳේට වැඩ කරන ගොවීන් එහෙම නැත්නම් වහලුන් වශයෙන් වැඩ කරපු අයගේ අධ්‍යාත්මික ක්‍රියා බාරව සිටියේ
තපස්වරුන්. එතකොට ඒ හරහා ඔවුන්ට ලොකු නිදහසක් ලැබුණා. ලොකු මානසික අයිතිවාසිකම් දිනා ගැනීමට ක්‍රිස්තියානි ධර්මය හරහා මේ ඉඩම් හිමියන්ට බලපෑම් කරන්නටත් මේ ජනතාවේ සුබසාධක කටයුතු තපස්වරුන් මගින් කාන්තාවන් සහ පිරිමි තපස්වරුන් මගින් බාරගත්තු නිසා මේ ජනතාවට ලොකු සේවයක් සහ නිදහසක් අත්දකින්නට හම්බුණා. දෙවෙනි දේ තමයි ඊට පස්සේ මේ තාපසාරාම ගොඩක් අපි කියනවා දැනුම ලබා දෙන මධ්‍යස්ථාන බවට පරිවර්තන වුණා. ඒ අතරතුර ඒ දවස්වල අද වගේ මුද්‍රණ කටයුතු තිබුණේ අතින් ලියන්න ඒ තාපසාරාම වෙනම කොටසක් වෙන් කරලා තිබුණා. අතින් ශුද්ධ ඔලියලි පාට ගන්ත්‍රාරූඪ කිරීම ඒ හරහා තමයි මුද්‍රණ අංශය. අද අපි කතා කරන මේ ග්‍රැෆික් ප්‍රින්ටින් ඒ වගේ දේවල් වලට මූලාරම්භය එන්නේ තාපසාරාම වල තුලින්. ඉස්සරම ලංකාවේ වුණත් ඉස්සරම අපි දකිනවා කොමන්තාල්පත්වල පන්හිඳවන් වලින් කොහොමද ලියුවේ කියලා. අන්න ඒ වගේ මුද්‍රණ කටයුතු සඳහා විශේෂයෙන්ම දේවල් තපස්වරුන් තමයි අකුරු කියවන්න ලියවන්න පුළුවන් හැටි ඔවුන් ජනතාවට උගන්වන්නට පටන් ගත්තා. ඒ වගේම තුන්වෙනි කාරණාව උනේ විශේෂයෙන් පෙරදිග සභාවල මේ ග්‍රීක රෝමානු සංස්කෘතිය සංරක්ෂණය කර ගැනීම සඳහා ඒ ඉදිරියට ගෙන යාම සඳහා තාපසාරාමවල තපස්වරුන්ගේ දායකත්වය විශාල වශයෙන් උදව් වුණා. ඒ අනිත් රටවල් වලට මේ ග්‍රීක රෝම සංස්කෘතිය සංක්‍රමණය කරවීම සඳහා. ඉතින් මේ ආකාරයට අපි දකිනවා මේ හුදකලාවට ගත් තපස් ජීවිතය සංවිධානාත්මක ලෙස පෙරදිගෙන් බටහිර කරත් සංක්‍රමණය වීම තුළ කොහොමද මේ විශ්වීය වශයෙන් ලෝකයට විශාල වශයෙන් සුබවාදී බලපෑමක් ඉටු කරන්නේ කියලා. අපිට මේ කාරණාවක් ඊටාම පැහැදිලි වුණා මේ වෙනකොට. ඒ තමයි පෙරදිග හෙවත් නැගෙනහිර කිතුණු තාපස සම්ප්‍රදාය ගොඩ නැගුණේ තාපසවරුන් කීප දෙනෙකුගේ පැවැත්ම සඳහා නොව ලෝකයේ ආලෝකය සඳහායි. ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීමක් වුණු ඔබ ලෝකයේ ආලෝකයය යන ඒ ගැඹුරු ඉගැන්වීම ජීවමාන වුණු මාංශගත වුණු ස්ථානයක් තමයි පෙරදිග තාපස සම්ප්‍රදාය. එතකොට ඔවුන් කරේ ලෝකයට ආලෝකයක් වෙන එක. ඒ වෙනකොට වල්මත් වෙලා තිබුණු ඒ සමාජයේ එහෙම නැත්නම් ජීවිතයේ අර දිශාවක් නැතුව දිශානතියක් නැතුව ඉඳපු මිනිස්සුන්ට මේ ලෝකය තුල අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන එක ගැන කිතුණු දහමේ හරය තුලින් පෙන්වා දීම. ඒතර අපිට සැබවින්ම කියන්න පුළුවන් තාපස සම්ප්‍රදාය ලෝකයේ ජීවනය සඳහා ලෝකයේ ආලෝකය සඳහා ලෝකයට අර්ථයක් දීම සඳහා බිහි වුණු සම්ප්‍රදායක් වශයෙන්. ඒතර වර්තමානයේ ජීවත් වන කිතුණුවන් වශයෙන්ුත් අපගේ කාර්යය විය යුත්තේ අපි තාපස ආරාම වලට යනවද නැද්දකටත් වඩා අපි අනිත් අයට ආලෝකයක් වෙමින් ජීවත් වෙනවද මේ ලෝකයේ එහෙම නැත්නම් පොළවේ ලුණු වශයෙන් අපි කටයුතු කරනවද කියන එක තමයි ගැඹුරුතම සහ ප්‍රධානම ඉගැන්වීම අපට ලබා ගන්න පුළුවන්. ඒතර අදත් අපට සුපුරුදු පරිදි මේ මහඟු මඟ පෙන්වීම සහ මේ ගැඹුරු ආලෝකය ලබා දුන් අපගේ ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාටත් ඒ වගේම ගරු ෂෙරෝන් ඩයස් පියතුමාටත් ඒ වගේම ගරු අසංග විරාජ් පියතුමාටත් අපි ඊටාම ස්තුතිවන්ත වෙනවා. ඒ අපට ලබා දුන්නේ මහඟු මඟ පෙන්වීම සම්බන්ධයෙන් ජෙසුපිටයි පියතුමනි. ඒ වගේම ඔබත් මේ කරුණු ධාරණය කරගෙන ඒ අනුව ඔබගේ ජීවිත සකස් කරගනි. ඒ වගේම ගැඹුරින්ම ඒ මුල් කාලේ ඉඳපු ඒ පෙරදිග තාපසවරුන් මෙන් ක්‍රිස්තුන් වහන්සේට අවංකව සහ ගැඹුරින් සාක්ෂි දරයි කියලා අපි ඔබ හැමගෙනුත් බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට ජේසු පිහිටයි.